සාදුකාර පවත්වන්න. අපි පහුගිය දවස්වල කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යම් කෙනෙකුට බාධා තියෙනවා නම් ඒ බාධා අඳුන ගැනීම පිණිසත් ඒ බාධා දුරු කර ගැනීම පිණිසත් බුදුරජාණන් වහන්සේ විසින්ම පෙන්වා දුන් අවවාද අනුශාසනා ඇතුළත් ධර්මයන් තමයි අපි කතා කළේ පහුගිය කාලේ. ඒ දේශනා අසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට අපේ සිත පුරුදු කරගත්තොත් ධර්මාබෝධයේ පිණිස කුමන බාධාවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ධර්මාබෝධයේ පිණිස බාධා තියෙනවා නම් ඒ සියලු බාධාම මේ ධර්මයේ පුරුදු කිරීමෙන් මඟ හැරලා යනවා, නැති වෙලා යනවා. අපට ඇත්තටම මේ ධර්මාබෝධයේ පිණිස බාධා ගොඩාක් නැහැ. ප්‍රධාන එක බාධාවක් අසුරු කරගෙන තමයි අනික් සීලම බාධා තියෙන්නේ. ධර්මාබෝධයේ පිණිස බාධා නැතුව නෙවෙයි, බාධා ගොඩාක් තියෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් බාධක තියෙනවා. ඒ සියලු බාධා ප්‍රධාන එක බාධාවක් මත තමයි ගොඩ නැගෙන්නේ. දැන් මහා ගහක් ගත්තොත් ඒ මහා ගහ මුදුන් මුල් කරගෙනනේ පිහිටලා තියෙන්නේ නේ, මුදුන් මුල. ඒතර මහා විශාලවට ගහ පැතුරුනත් එක මුලක් පදනම් කරගෙන එයා රැඳිලා ඉන්නේ. යම් කලක මේ අපි කොළ අතු රිකිලි කොහොම ඉවත් කරත් ඒක මැරෙන්නේ නැහැ. ඔය තියෙනවා. මොකද ඒකේ ප්‍රධාන දෙයක් තියෙනවා රැඳිලා තියෙන. ආන් ඒ වගේ ධර්මාබෝධයට බාධක වන දේවල් ගොඩාක් ලෝකේ තිබුණත් ඒ සියල්ල එක ප්‍රධාන බාධාවක් මතයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ ප්‍රධාන බාධාව අපි මුලින් උපුටා දැම්මොත් ගහක මුදුන් මුලින්ම අයින් කළ දැම්මම නම් යලි වැඩිවීමක් ගැන කිසි කෙනෙකුට හිතන්න බෑ. ගහක මුදුන් මුලින්ම අයින් කළ දැම්මොත් ඒ ගසේ වැඩිවීමක් ගැන යලි කිසිවෙකුට ප්‍රකාශ කරන්න පනවන්න බෑ. ඒ වගේ ධර්මාබෝධයේ පිණිස දහසක් බාධා තියෙනවා කියලා හිතමු. කෝටියක් බාධා ලෝකේ තියෙන්න පුළුවන්. ඒ සියලු බාධා එක් ප්‍රධාන බාධාවක් මූලික කරගෙන තමයි පිහිටලා වැඩෙන්නේ. ඒතර අපි මූලයේ අඳුරන්නේ නැතුව අනික් අතුකොළ කැඩුවා යටපත් කරා විනාශ කළා කියලා ඒ බාධා සියල්ල අයින් කළද ගන්න බෑ. ඉතින් නිසා අපි උත්සාහ කරන්න ඕන මේ මූලය මොකක්ද කියලා දැනගෙන ප්‍රධාන බාධාව අයින් කරගත්තාම අපි සාර්ථකයි. අනිකුත් බාධා අපහසුකම් නැතුව අයින් කරගන්න පුළුවන්. ගහේ මුදුන් මුල අයින් කරොත් කඳ අතු කොච්චර ලොකු වුණත් ඒව අයින් කරගන්න අපිට යම් වෙහසක් ඕන නැත්තේ නේ. නමුත් අපිට අයින් කරගන්න පුළුවන්. තේ ප්‍රධාන බාධාව ධර්මාබෝධයේ පිණිස සීල බාධා නිර්මාණය කරන, සීල බාධා වඩන, සීල බාධා පවතින ප්‍රධාන බාධාව තමයි විචිකිච්ඡාව. බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළි නොගැනීම. ඒතර යම් කෙනෙක් බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළි නොගන්නවා නම් ඔහුට බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන සැක සංකා වලින් යුක්තයි නම් ඒ සැකය එහෙම නැත්නම් ඒ විචිකිච්ඡාව කියන පලිබෝධය නීවරණයේ මුල් වෙලා ධර්මාබෝධය වැළැක්වීමට හේතු ගොඩාක් හට ගන්නවා. දැන් ගහ විශාලට පැතිලා තිබ්බට මුල පේන්නේ නැහනේ. නේද? බලන අත පේන්නේ වෙනත් දේවල්, මුල පේන්නේ නේද? කොහෙන් හැරි බැලුවත් පේන්නේ එක්ක දලු, කොළ, ගෙඩි, අතු, මල් ඔවා තමයි පේන්නේ ගහේ. මුල හොයන්න බෑ. මුල වැහිලා තියෙන්නේ. ඔය වගේ තමයි ධර්මාබෝධයට බාධායි කියලා විවිධ හේතු, විවිධ දේවල් විවිධ අය කියන්නේ. මේක මට බාධායි, මේක බාධායි, මේ කරදරේ, මේ හේතුව ගාලා අපි කියනවා. ගහක අතුකොළ පෙන්න මෙයයි ගහ කියලා කියනවා වගේ. ඉතින් ඒ නිසා මේ පෙන්නන අත්ත කපනවා, ගහ විනාශ වෙන්නේ නැහැ. යල්ලි එතනින් එක අත්තක් කපද්දී එයින් රිකිලි දාලා වැඩිනවා.
මිසක ගස්ස විනාශ වෙන්නේ. ඒ වගේ සැබෑව නොදැන මට මේ බාධාව තියෙනවා මේක බාධාවක් කියා මේ වෙනත් පැති වලට හැරි බල බාධා අයින් කරගන්න උත්සාහ කරලා අයින් වෙන්නේ නැහැ. ඒතර නැති බාධා එනවනේ නේද? දැන් සමහර විටම මට නම් මේ පිරිසෙක ඉඳලා හරියන්නේ මං තනියෙන් ඉන්න කුටියක් හදන කැලේ ඉන්නවා කියලා. බාධා ජය ගන්නවද? ජයගත්ත කෙනෙක් ඉන්නවද? නැති බාධා නැති පලිබෝධ හට ගන්නවා. කියන්නේ ගහ කියන්නේ මෙයයි කියලා අත්ත කපපුවාම එයින් යලි අර රිකිලි දාලා ගහ වැඩෙන්නා වගේ. නියම බාධාව අඳුර නැතුව පිළියම් යොදපුවාම නැති බාධා එනවා. නැති අරුබුද හට ගන්නවා. සමහර කෙනෙක් හිතනවා මම මේ පිරිසකින් හරියන්නේ තනියෙන් ඉන්නවා. මං කැලේ ගිහින් කොලාතු කාලා ඉන්නවා. ගල් එනක මං තනියෙන් ඉන්නවා කියලා හිතනවා. නැති බාධා එනවා. ඉතින් සමහර හිතනවා මම මේ කියන දේ අහහ ඉඳලා හරියන්නේ නැහැ. මම පොත් ටිකක් තරම් තනි වෙනවා. මම පොත් බලාන කරනවා. ඒතර එයා බාධාව කියලා හිතන්නේ සැබෑ හේතුව නෙමෙයි. ඒ වගේ විවිධ මේ විදිහට බාධා කියලා හිතලා සැබෑ බාධාව හඳුනා ගන්න බැරුව මතු පිටින් පේන යම් පලිබෝධ අයින් කරගන්න උත්සාහ කරලා යලි අපිට විසඳා ගන්න බැරි තරම් අර්බුද කරා ගොදුරු වෙන අය ගොඩාක් ලෝකේ ඉන්නවනේ. එකලත් හිටියාම එකලත් ඉන්නවා අනාගතෙත් ඉඳී. ඒතරේ සියලු බාධා ධර්මාබෝධය පිණිස යම් තාක් බාධා තිබෙයිද ඒ සියලු බාධා ජය ගන්න තිබෙන ක්‍රමය මොකද්ද? ඒ බාධාවල ප්‍රධාන දෝෂය දුරු කර ගන්න ඕන. මොකද්ද ප්‍රධාන බාධාව? ප්‍රධාන දෝෂය බුදුරජාන් වහන්සේගේ අවබෝධය නොපිළිගැනීම. විචිකිච්ඡාව කියන දෝෂය, විචිකිච්ඡාව කියන පලිබෝධය, විචිකිච්ඡාව කියන නීවරණය තමයි ධර්මාබෝධයේ පිණිස තියෙන ප්‍රධාන බාධා. විචිකිච්ඡාව යම් තැනක තිබෙද්ද විචිකිච්ඡාව හොයාගන්න බැරි වෙන්න අනිකුත් දේවල් වලින් වැහෙනවා. ඒකයි තියෙන අර්බුදය. මොකද ඒ මතනේ මේක රැකෙන්නේ නේ. මුදුන් මුල කවදාවත් පේන්න පිහිටන්නේ නැහැ නේද කිසි ගහක? කිසි ගහක මුදුන් මුල පේන්න පිහිටන්නේ නැහැ. අපිට පෙනුනොත් පේන්නේ අතුරු මුල් නිකන් පොළ උඩින් ගියපු මුල් පේන්නේ. නේද? ඒ වගේ තමයි විචිකිච්ඡාව පේන්න නෙමෙයි තියෙන්නේ, පෙනෙන්නේ අනිකුත් ඒවා. එක්ක කාමච්ඡන්දේ පෙනෙයි, තීන මිද්දේ පෙනෙයි. එහෙම නැත්නම් හිත විසිරෙනවා කියලා හිතයි නේ. ඒ වගේ දෝෂ තමයි හිතන්නේ. නමුත් තේරුම් ගන්න ධර්මාබෝධයට තිබෙන ප්‍රධාන බාධාව තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව බැහැර වුණොත් අනෙක් සියලු නීවරණ, අනෙක් සියලු බාධා අපහසුවකින් තොරව දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර විචිකිච්ඡාව දුරු කර ගැනීම පිණිස කළ යුතු එකම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගැනීම. බුද්ධ වචනේ පිළිගැනීමෙන්ම විචිකිච්ඡාව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. යම් කලක බුද්ධ වචනය කිසිදු සැකයක් නැතුව බුද්ධ වචනේ එකහෙලා පිළිගැනීමේ හැකියාවක්, දක්ෂකමක් යමකට තිබෙද්ද ඔහු තුළ යලි විචිකිච්ඡාවක් හටගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාව අපව බලවත් කරන, අපේ සිත අතිශයින්ම බලවත් කරන, ජව සම්පන්න කරන ඍජු සිතක් උපදවන ධර්මතාවයක් බව තේරුම් ගන්න. බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. එයින්මයි සිත නගා හිටවන්න පුළුවන්. සිත නැගී සිටින්නේ ධර්මාබෝධය පිණිස සිත බලවත් නොපසුබට ආපසු නොහැරෙන සිතක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ බුද්ධ වචනේ මේ විදිහට පිළිගන්න උත්සාහ කරන්න. ඒතර බුදුරජාන් වහන්සේ ධර්මයේ ගැන මනවින්ම දන්න නිසා, ධර්මයේ මුළුමනින්ම දන්න නිසා ධර්ම අවබෝධයේ පිණිස උපකාර වන දේ සහ බාධා වන දේ සියල්ලම දන්නවා.
ඒතර අපි කොච්චර ධර්මයේ ඉගෙනගෙන තිබුණත් ඒ ඉගෙනගත ධර්මයෙන් අපට පිහිටක් ලබන්න බැරි නම් ඒකට හේතුව නසා ගන්න විදිය භාගතුන් වහන්සේ පෙන්වනවා. මොන විදියෙන්වත් හිත ආපස්සට නොයන විදියට ධර්මයේ පිහිටව ගන්න ආකාරය පෙන්වනවා. බලන්න පහුගිය දවස්වල අපි කතා කළ දහම් කරුණු දිස බලනකොට ඔබට තේරෙනවා ඇති සාමාන්‍ය මිනිස්යාගේ හිත නිතර කිලිටි වෙන ස්වභාවයෙන් යුක්තව පවතිනවා. ඊළඟට හිතන විදිය, කතා කරන විදිය සිත කිලිටි වීමට හේතු වෙනවා. ඒ විදිහට සිතන ස්වභාවයනොත්, කතා කරන ස්වභාවයනොත් නැත්නම් සිතන දේ, කතා කරන දේ මුල් වෙලා සිත කිලිටි වෙනකොට කිලිටි සිතෙන් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයට කැමැත්තක් නොවෙනකොට ඒ අකමැති සිත ආර්ය සත්‍ය අවබෝධයෙන් ඈතට යන මිසක ආර්ය සත්‍ය අවබෝධයට සමීප වෙන්නේ නැහැ. කැමැත්තත් එක්කනේ යමක් අත් කරගන්නට සමීප වෙන්නේ නේද? ඡන්දය මූලික වෙන බවනේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒතර ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස කැමැත්තක් නැත්තම් ධර්මයෙන් ඈතට යනවා මිසක සමීප වෙන්නේ නැහැ. ඇයි ආර්ය සත්‍ය අවබෝධයට කැමැත්තක් ඇති නොවෙන්නේ? කැමැත්ත ඈත් වෙලා යන්නේ කිලිටි වෙන නිසා. සිත කිලිටි වීමෙන්. සිත කිලිටි වෙන්නේ ඇයි? කිලිටි වෙන ආකාරයට හිතනවා. හිත කිලිටි වෙන්න හේතු වෙන විදිහට හිතනවා. සිත කිලිටි වෙන්න හේතු වෙන විදිහට කල්පනා කරනවා, කතා කරනවා. අන්න ඒතර සිත කිලිටි වෙනවා. ඒතර භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ විදිහට හිතනකොට හිත කිලිටි වෙනවා. මේ විදිහට කතා කරොත් හිත කිලිටි වෙනවා. ඒ නිසා ඒ විදිහට හිතන්න එපා. ඒ විදිහට කතා කරන්න එපා. කියලා අපට සිත කිලිටි වෙන්න හේතු වෙන දේවල් කරන්න එපා කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒතර යම් කෙනෙකුට තේරෙනවා නම් මේ භාගතුන් වහන්සේ අවබෝධය ඒකාන්තයෙන් නිවැරදි, යහපත්, ඊටාම අර්ථවත්, අර්ථය සහිත දෙයක් කියලා. ඔහු ඒ පිළිගන්නවා. පිළිඅරගෙන අවවාදේ පිළිපදිනවා. ඒ තමයි සද්ධාව. ඒ තමයි විචිකිච්ඡාව ප්‍රහාණය වීමේ ස්වභාවය. ඉතින් ඊළඟට භාගතුන් වහන්සේ පෙන්නනවා සිත කිලිටි වෙන ස්වභාවය මේ ක්‍රමයට කරනකොට හිත කිලිටි වෙනවා. මේ විදිහට හිතනකොට හිත කිලිටි වෙනවා. මේ විදිහට කතා කරනකොට හිත කිලිටි වෙනවා. ඒ නිසා ඒ විදිහට හිතන්න එපා, ඒ විදිහට කතා කරන්න එපා. ඔබට හිතන්න ඕන නම් හිතන්න මේ ක්‍රමයට. කතා කරනවා නම් මෙන්න මේ දේ කතා කරන්න කියලා අපට අවවාද කරනවා. බලන්න එතකොට මේ කිරි දරුවා යන්තම් බහ තෝරන දරුවටත් මේක තෝරගන්න පුළුවන්. ඒකයි එකල අවුරුදු 7ක් වයස මට්ටමේදී පවා ධර්ම අවබෝධ කරන්න සමර්ථ වුණේ. දැන් අපි අද කාලේ කතා කරන්නේ අවුරුදු 7 ළමයා කිරි දරුවෝ විතර නේද? කටේ කිරිසුඳ නොගිය ආයේ නේද අවුරුදු 7 ළමයි කියලා කියන්නේ. දෙමාපියන්ගේ හුරතලයට වඩාගෙනත් ඉන්න මට්ටමේ ළමයි නේද අවුරුදු 7 ළමයි. නමුත් බලන්න එකල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ අවුරුදු 7 වයසේදී ධර්ම අවබෝධ කළා. දැන් විශාකා උපාසිකාව, සුනීත සෝපාත වගේ අය ධර්ම අවබෝධ කළේ අවුරුදු 7ේදී. ඒ වගේ අය ගොඩක් ගැන අපි අහලා තියෙනවානේ. අවුරුදු 7ේදී ධර්ම අවබෝධ කළ අය ශ්‍රාවකයන් වහන්සේලා, ශ්‍රාවිකාවන් ගැන අපි අහලා තියෙනවා. ඒතකොට බලන්න ඊටාම හුරතල් වයසේදී ධර්ම අවබෝධ කරන තරම් එයයි දක්ෂ වුණේ ඒ භාගතුන් වහන්සේගේ ධර්මය ඒ බඳු වයසේදී පවා අවබෝධ කළ හැකි නිසා. ඒ කියන්නේ ධර්ම අවබෝධයට උවමනා කරන දේ තමයි පිරිසිදු සිත. පිරිසිදු සිත යම් කෙනෙකුට ඇද්ද ඔහු ධර්ම අවබෝධයට සුදුස්සෙක්. පිරිසිදු සිත තිබෙන්න නම් ඔහු නිතින්ම දක්ෂයෙක් විය යුතුයි. නේද? අදක්ෂයාට පිරිසිදු සිතක් ඇතුව ඉන්න පුළුවන්ද? අදක්ෂයාගේ ස්වභාවය තමයි නිතර අපිරිසිදු වෙනවා. දැන් බලන්න මේ අදක්ෂයාට මේ ශරීරය පිරිසිදු කරගෙනත් ඉන්න පුළුවන්කම තියෙනවද? ඒකටත් යම් දක්ෂකමක් ඕන නේද? මූණකට හොදගෙන, දත් ටික මැදගෙන, ඊළඟට ඇඳුමක් හොදගෙන, ඇඳුමක් පිරිසිදු කරගෙන ඉඳීම. ඊළඟට Tamanගේ ගේ දොර වතු පිටි පිරිසිදු තියා ගැනීම. ඒකටත් යම් දක්ෂකමක් ඕනනේ. දක්ෂකමක්. අලස නැති, කම්මල නැති ක්‍රියාශීලී බවක් තියෙන්න ඕන. ඉතින් ඒකට
යම් පිළිවෙලකට වැඩ කිරීමේ ස්වභාවයක් හැකියාවක් තියෙනවා. එතකොට අන්න ඒ විදිහට යම් දක්ෂකමක් යම් ක්‍රියාශීලී කටයුතු කරන අලසකම් මැලිකම් නැති බවක් සහ උනන්දුවෙන් පිළිවෙලකට යමක් කරන දක්ෂයාට Tamanගේ ශාරීරියේ වටපිටාව වගේම සිතෙහි පිරිසුදුකමත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අදක්ෂයාට මුකුත් කරන්න බෑ. අදක්ෂයාට කයත් කිලිටි වෙලා වටපිටාවත් කිලිටි වෙලා සිතත් කිලිටි වෙලා අතිශයින් දුක් පීඩා තුළ ඔහුට වාසය කරන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධයේදී අතිශය දක්ෂකමක් තිබිය යුතු වෙනවා. ඒ දක්ෂකම අවංක භාවයෙන් යුක්ත වෙන්න ඕන. අවංක භාවයටපත් වෙන්න ඕන. අවංක කියලා කියන්නේ තමාගේ ස්වභාවය තමා හොඳින්ම දැනගෙන සිටීම. ඒතර ඒ විදිහට අවංක භාවයෙන් යුක්තව ඉන්න දක්ෂයාට සිතෙහි පිරිසිදුකම ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර අවංකව දක්ෂව වැඩ කරන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණාම භාගතුන් වහන්සේ සිත පිරිසිදු කරගන්න ආකාරය සිත අපිරිසිදු වෙලා කිලිටි වෙලා යන ආකාරය ගැන කියලා දෙනකොට දක්ෂයාට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද තේරෙන භාෂාවෙන් කියන්නේ. නේද? දැන් අපි පහුගිය දවස්වල ධර්මය ඉගෙන ගත්තා. මේ තාක් ඉගෙන ගත්ත ධර්මයක නොතේරෙන භාෂාවක් තිබුණාද? නොතේරෙන ධර්මය තේරෙන භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා කියලා අපිට පිළිගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? ආන්නේ පිළිගැනීම පිණිස අවංක හිත ඕන. ව්‍යාජ සටකපට වලින් යුක්ත හිත ඇත්ත දැකත් නෑ බෑ බොරු කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඊටාම ගැඹුරු බුදුවරුන්ගේම භාෂාවකින් යුක්තයි. නමුත් ඒ බුදුරජාණන්ගේ භාෂාව සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාර භාෂාවෙන් විස්තර කරනවා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේලගේ ස්වභාවයක්. ඒ නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ බුදුරුන්ගේ ගැඹුරු නුවණ, ගැඹුරු අවබෝධය බුදුවරුන්ට පමණක් සීමා වන වාග්මාලාව, වචනමාලාව, වචන ධර්මස්කන්ධයේ ප්‍රකාශ වෙන ඒ වචන වලින් දැක්වෙන අර්ථය, ඒ වචනවල තිබෙන නිරුක්තිය, ඒ වචනවල තිබෙන ධර්මය බුදුරජාන් වහන්සේට සාමාන්‍ය ජනයාගේ භාෂාවෙන් කිව හැකියි. ඒකට කියනවා පටිභාණය කියලා. ඒතර සාමාන්‍ය ජනයාට තේරෙනවා. අවුරුදු 7 කුඩා ළමයාත් එකල ඒ වචනෙට අහුම්කම් දුන්නා නම් පිළිගත්තා. අවබෝධ කළා. අද 7 නෙවෙයි 70 ළමයාටත් මොකද වෙලා තියෙන්නේ? මේ උපාධි පිට උපාධි ගාලා වයසට යෑම දුකයි කිව්වා මොකද්ද තේරෙන්නේ නැහැ නේ කියනවා. මේගොල්ලෝ මනුස්ස ලෝකෙද අඟහරු ලෝකෙද? බලන්න බුදුරජාණන් වහන්සේලා කොයිතරම් අනුකම්පා සහගතද, කොයිතරම් හිතානුකම්පාවෙන් යුක්තයිද, කොයිතරම් ප්‍රඥාවෙන් යුක්තයිද කියලා ඔබට තේරෙයි. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය මේ ලෝකේ කිසිවෙකුට දකින්න බැරි බුදුරු පමණක් දකින විග්‍රහ කරගන්න ධර්මයක්. ඒ තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ බඳු වචන, මේ බඳු ධර්ම මේ ලෝකේ වෙන කෙනෙකුට ඒක දකින්න බෑ. බුදුවරු තමයි ඒක, බුදුවරුන්ටයි ඒ ධර්මයේ අයිති. බුදුවරු තමයි ඒ ධර්මය අවබෝධ කරගන්නේ. බුදුවරුන්ගේ තමයි මේ වචන. ඊළඟට බලන්න අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස. මේ වචන කාගේද? මේ වචන කොහෙන්ද පහළ වුනේ? මේ වචන කවුරු පහළ වීමෙන්ද පහළවන්නේ?
බුදුවරු පහළ වීමෙන් පමණයි මේ වචන ලෝකයට පහළ වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේලගේ වචන, බුදුරජාණන් වහන්සේලගේ ධර්මය, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ වචනය සාමාන්‍ය ව්‍යවහාර භාෂාවට නගනවා. මෙහි අර්ථය, මෙහි ධර්මය, මෙහි නිරුක්තිය ව්‍යවහාර භාෂාවට නගනවා. ඒක පටිභානේ උන්වහන්සේගේ දක්ෂ බව. ඒතර උන්වහන්සේ ඒ පංච උපාදානස්කන්ධය, ඒතර ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ උපාදානස්කන්ධ පහට උන්වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඒතර මේ නම ඒ වචනය අපට අයිතිනේ. අපි සාමාන්‍ය ව්‍යවහාර ලෝකේ නොතිබුණු භාවිතයන්. ඒ බුදුරජාන් වහන්සේ පහළ වීමෙන් ඒක පහළ වෙන ලෝකයට විවෘත වෙනවා. උන්වහන්සේ ඒ වචනය අපේ භාෂාවෙන් විග්‍රහ කරනවා. උන්වහන්සේ පෙන්නනවා මහණෙනි, ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්, කැමැති දේ නොලැබීම දුකක්. මහණෙනි කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකක්. බලන්න බුදුවරු කොයිතරම් මේ දක්ෂ භාවයෙන් යුක්තද අර්ථය මිනිස්සෙක් තුලට ගෙන යන්න. බුදුරජාණන් වහන්සේ මුලින් කිව්වේ නෑනේ මහණෙනි පංච උපාදානස්කන්ධේ දුකක්. මහණෙනි පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියලා කිව්වද? එහෙම කිව්වේ නෑ. එහෙම කියලා මහණෙනි ඕක ලේසි. ඕක තමයි මේ ඉපදීම දුක. එහෙම කිව්වද නෑ. එහෙම කිව්වනම් එකපාරට මිනිස්සුන්ට මේක දරන්න බැරි වෙනවනේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් හිත අනුකම්පාවෙන් යුක්තයිද. කොයිතරම් මේ නිවැරදි අවංක භාවයෙන් යුක්තයිද. බුදුරජාණන් වහන්සේට උවමනා තමන්ගේ தત્ත්වයේ, තමන්ගේ අවබෝධයේ, තමන්ගේ ප්‍රසුණු බව ලෝකෙට පෙන්වන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේට උවමනා කරන්නේ මිනිස්යාට විමුක්තිය පෙන්වන්න පමණයි. සාමාන්‍ය මිනිහට ඕනන්නේ මොකද්ද? අර්ථයක් දෙන්නද, තමන්ගේ ප්‍රසුණු බව පෙන්වන්නද? යමෙකුට තමන්ගේ ප්‍රසුණු බව පෙන්වන්න ඕන නම් දැන් බුදුරජාන් වහන්සේට උවමනාව නම් තමන්ගේ ප්‍රසුණු බව පෙන්වන්න. බුදුරජාන් වහන්සේ ඉස්සල්ලාම් පෙන්වන්නේ උන්වහන්සේගේ වචනේ නේද? උන්වහන්සේ ඒක නොකිය, ඒ උන්වහන්සේගේ වචනේ නොකිය අපේ වචන වලින් මුලින් ප්‍රකාශ කළානේ නේද? බලන්න බුදුරජාන් වහන්සේ කොයිතරම් දක්ෂ වුණාද ධර්මයේ මිනිස්සයා කරා ගෙනියන්න. මොකද ධර්මයේ දේශනා කරන පෙරම බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ධර්මය ඊටාම ගම්බීරයි. ඊටාම දුෂ්කරව මම අවබෝධ කළේ. මේක අවබෝධ කරගන්න සමර්ථ නොවේද මිනිස්සු. එහෙම ධර්මයේ කියන්න කියලා මා වෙහෙසටපත් වීමක් පමණක් වෙයිද? මොකද භාගතුන් වහන්සේට උමනා කරන මේ ධර්මයේ මිනිසුන්ට ගෙනියන්න මිසක මම අවබෝධ කළ කෙනා කියලා පෙනී සිටින්න නෙමෙයි. එහෙම පෙනී සිටීමක් බුදුරජාන් වහන්සේගේ ජීවිතයේ චරිතයේ කිසි කලක මතුවෙලා නැහැ. එහෙම මතු වුණා නම් උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී මහණෙනි පංච පාස්කන්ධේ දුකයි කියලා මුලින් කියන්නේ. එහෙම කිව්වේ නැහැ. නේද? එහෙම ප්‍රකාශ කළේ නැහැනේ. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අපේ භාෂාවෙන් ප්‍රකාශ කළා. ප්‍රකාශ කළ උන්වහන්සේ එතනදීම පෙන්නනවා මහණෙනි ඔය තමයි පංච පාස්කන්ධය කියලා. අපි බය නොවෙන, අපිට ඇති නොගන්න, අපට තේරු අප සංකීර්ණතරපත් නොකර සැබෑ ධර්මයක් අපට දෙන්න පෙන්වුවා. නේද? බුද්ධ භාෂිතයේ පෙන්වුවා. නමුත් ඒ වෙන විට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමින් ඉන්න කෙනා ඌමනා තැන අල්ලගෙන ඉවරයි නේද? පැහැදීම අඩු වුණා නම් ඒ ඌමනා තැන අල්ලගන්න බෑ. ඇයි අල්ලගන්න බැරි? ඇයි ඉපදීම අපි අහලා තියෙන එකන්නේ. වයසටම අපි අහලා තියෙන එකන්නේ. ලෙඩවීම අපි අහලා තියෙන එක. ඕක අපි අමුතුවෙන් අහන්න ඕනේ. ඕක බුදු කෙනෙක්ගෙන් අහන්න ඕනේ නෑ නේ කියලා හිතෙනවා. නේද? ඇයි අපේ නිහතමානී බව, ගුණගරුක බව දොස් නිසා අපට හිතෙනවා මේ ඉපදීම, ලෙඩවීම, වයසට යෑම මේවා අපි අහලා තියෙන වචනේ නේ. ඒක ඉතින් බුදු කෙනෙක්ගෙන් අහන්න අපි ඕනේ නෑනේ. ඔය අදහස් වල ඉන්න අය අදත් ඉන්නවා.
බහුල වශයෙන් ඉන්නවා. නමුත් අප තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ඊටාම හිතානුකම්පාවෙන් ඊටාම ප්‍රඥා ගෝචරව අතිශයින් දක්ෂව අර තේරුම් ගැනීම අතිශය දුෂ්කර ධර්මයේ අතිශය පහසුවෙන් තේරුම් ගන්න සරලව අපට කියලා දීලා තියෙනවා. නේද? ඒතර බලන්න ශ්‍රද්ධාව අපව කොයිතරම් බලවත් මිනිසෙක් කරනවද? ශ්‍රද්ධාව කියන ඒ ධර්මයේ තුල අපි ඊටාම බල සම්පන්න ඊටාම යහපත් අය බවට පත් කරනවා. ඉතින් ශ්‍රද්ධා මාත්‍රයක් තිබුණා නම් අර බුදුරජාණන් වහන්සේ දුකක් විදියට අපට පෙන්නපු අපේම භාෂාවෙන් පෙන්නපු දේ පිළිගන්නවා. එතකොට ඒ විදියට ඒ ධර්මයේ පිළිගත්ත කෙනාගේ සිත ඒ පිළිගද්දේ සිහි කරන්න සමර්ථයි. මෙනෙහි වෙනවා යාට. එතකොට ධර්මයේ පිළිගත්ත කෙනා ධර්මයේ මෙනෙහි වෙනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉඳද්දී අයෝනිසෝ මනසිකාරය බැහැර වෙලා යනවා. සිත පිරිසිදු වෙනවා. සිතේ අපිරිසිදු ස්වභාවය නැති වෙලා යනවා. ඒ පිරිසිදු සිත ඇති උනේ යෝනිසෝ මනසිකාරය නිසාමයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ආරි සත්‍ය සිහි කිරීමමයි. ආරි සත්‍ය සිහි කිරීමේදී සිත පිරිසිදුනා. පිරිසිදු සිතෙන් යලි යලිත් ඒ ආරි සත්‍යෙම සිහි කරද්දී ඒ ආරි සත්‍ය ගැන අවබෝධ ඥානය එහෙම නැත්නම් සිතෙහි බැස ගැනීම සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර වත්තුපම සූත්‍රයේදී පිරිසිදු වස්ත්‍රය වර්ණයක ඔබපුවාම ඒ වර්ණය ඒ පිරිසිදු වස්ත්‍රයට අල්ලනවනේ. ආන්ගේ වගේ කියනවා පිරිසිදු සිතින් ආරි සත්‍ය මෙනෙහි කරද්දී විමසා බලද්දී ඒ ආරි සත්‍ය ගැන අවබෝධ ඥානය ඒ සිතේ ඇති වෙනවා කියලා පෙන්වනවා. එතකොට බලන්න මේ පිරිසිදු සිතක් ඇති කර ගැනීම පිණිස භාගතුන් වහන්සේගේ අවබෝධය ඊටා විශිෂ්ටයි. ඊ타ත්ම නිවැරදි පරිපූර්ණයි. ඒ නිසා භාගතුන් වහන්සේ සිතෙහි පිරිසිදු බව ඇති කර ගැනීම ගැන අපට නොයෙකුත් ආකාරයෙන් කරුණු පෙන්වා තිබෙනවා. ඉතින් බලන්න සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය සිත අපිරිසිදු වෙන විදිහ හිතනවා. කාමයන් ගැන හිතනවා. කාමයන් ගැන බහුල වශයෙන් හිතනවා. කාමයන් වර්ණනා කරමින්, කාමයන් පතමින්, කාමයන් ගැනම ආස්වාදයෙන් කල්පනා කරගෙන මිනිස්සු පෙළඹිලා ඉන්නවා. පුරුදු වෙලා ඉන්නවා. ඒක මේ කාම ලෝකේ හැටි. ඒක 아무තු දෙයක් නෙවෙයි. ඒ කාම ලෝකේ හැටි. කාම ලෝකේ ඉපදෙච්ච මිනිසයා කාමයන් ගැන නොහිතාවෙන් හිතන දෙයක් කරන්නේ නැහැනේ. නේද? ඒක මිනිසයාගේ දෝෂයක් හෝ මිනිසයාගේ වරදක් හෝ මේ නෙවෙයි. ඒක හැටි. මොකද අපි ඉන්න ලෝකේ දැන් බලන්නකෝ මේ නගරේ ඉන්න මිනිස්සු නගරය ගැන හිතනවා. ගමේ ඉන්න මිනිස්සු ගම ගැන හිතනවා. නේද? කැලේ ඉන්න කෙනා කැලේ ගැන හිතනවා. නේද? නගරවලත් කොළඹ ඉන්න මිනිස්සු කොළඹ ගැන හිතනවා. නුවර ඉන්න මිනිස්සු නුවර පැත්තේ දේ ගැන හිතන්නේ. ඒ වගේ මනුස්ස ලෝකයේ පුදුන කෙනා මනුස්ස ලෝකය ගැන හිතන්නේ. දිව්‍ය ලෝකයේ පුදුන කෙනා දිව්‍ය ලෝකය ගැන හිතනවා. ඒ Taman ඉන්න පරිසරයේ දකින්න කියන පෙනෙන ඇහෙන දේ ගැන හිතනවා. පේන ඇහෙන දේ මත තමයි කාමයන් ඇති වෙන්නේ. ඒතර මනුස්ස ලෝකයේ ඉපදුන එහෙම නැත්නම් කාම ලෝකයේ ඉපදුන කෙනා කාමයන් ගැන හිත ඉන්නවා. ඒතර ඒ විදිහට කාමයන් ගැන හිත ඉඳද්දි කාමයන් පතපන ඉඳද්දි අපිට කැමැති කාමයන් ලබන්න බෑ. සමහරට අපේ කියලා හිතන කාමය වෙන කෙනෙක් කරා යනවා. වෙන කෙනෙක් අත් කර ගන්නවා. වෙන කෙනෙක් ඇවිල්ලා අරගල කරනවා. එතකොට ඔන්න කාමයන් මත්තම හිතපු කෙනා ඒ තමන්ගේ කියලා හිතපු තමන් පතපු කාමයේ අහිමි වෙද්දී ගැටෙනවා. අමනාප වෙනවා. අරගල කරනවා. මගේ දෙයට මෙහෙම කළා කියලා හිතනවා. එතකොට තරහ ඉපදෙනවා. ඒතර ඒ ඔස්සේම හිතනවා අසවලා මෙහෙම කළා මගේ දේ කඩාගත්තා මගේ දේ සොරකම් කළා මට අහිමි කළා කියා හිතනවා. ඒකට කියනවා තරහ සිතුවිලි. ඒ තරහ සිතුවිලිට එන්න හේතුනේ මොනවද? අර කාමයන් ගැන හිතා පතපතා හිතපු නිසා නේ. ඒක අහිමි වුණොත් ඒකට කවුරුහරි කරදර කරා හානි කරා උදුරගත්තා විනාශ කළා කියලා හිතාදි දැනෙදි තමයි තරහ හිතුවිලි එනවා. ඒතර ඒ තරහ හිතුවිලි හිතා ඉන්න කෙනාට එයින් අතර වෙන්නෙත් නැහැ. යමනාපේ බලවත් වුනහම තමාට හතුරුකම් කළා කියලා හිතෙන කෙනා හානි කරන්න හිතෙනවා. ඒතර ගහන්න, බනින්න, අතින් පයින් ගහන්න, පුළු මුගුරුලින් ගහන්න, ආයුධලින් ගහන්න, හිංසා කරන්න හිතෙනවා. ඒවට කියනවා හිංසා සිතුවිලි. ඒ ඔක්කොම කාමයන් නිසා වෙන්නේ, කාම ලෝකේ නිසා වෙන්නේ. කාම ලෝකේ නැත්තම් ඔක වෙන්නේ නැහැ.
එතකොට ඒ කාමයන් ගැන හිතපොමත් හිත කෙලසෙනවා. ඒව නිසාම එතන තරහා සිතුවිලි, හිංසා සිතුවිලි ඔක්කොම නිසා හිත කිලිටි වෙලා යනවා. ඊළඟට ඒ විදිහට කාමයන් පත ඉඳි තමන්ට ඕන විදිහට ලැබෙන්නෙත් නැහැ. අනිත් අයව උදුරු ගන්නවා, අනිත් අයට ලැබෙනවා, තමන් හිතන අනුන්ට ලැබෙනවා. මේ වගේ මහා අරුබුද ගොඩකටපත් වෙනකොට හිතෙනවා අනේ මං වගේ කාලකන්ණියෙක්, මං වගේ පව්කාරෙක් මැරිලා ගියා නම් හොඳයි. ඈ කියලා සමහර අයට හිතන කපා කොටා ගන්න හිතනවා, ගඟට පනින්න හිතෙනවා, වසබොණ්ඩ හිතෙනවා, රේල්ලට පනින්න හිතෙනවා, බෙල්ල දා ගන්න හිතෙනවා. ඒවත් හිංසා සහගත සිතුවිලි. තමාටත් අනුන්ටත් ඔක්කොටම හිංසා කරන්න හිතෙනවා. හිංසා සහගතයි. මේ ඔක්කොම කාමයන් නිසා සිදුවෙන්නේ. කාම ලෝකේ නිසා. ඉතින් මේවා ස්වභාවයන් අද්භූත අමුතු දෙයක් නෙමෙයි. කවුරුත් වරදක් කළා නෙමෙයි. අපි වරදක් කළා ඒ වරද නිසා මෙහෙ වෙනව නෙමෙයි. මේ ස්වභාවය. මේ ස්වභාවයේ තේරුම් නොගත්තොත් අන්න වරදක් කළා වෙනවා. මේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය මත සිත කෙලසෙනවා. ඒ නිසා ඒ ස්වභාවයට ගිජු වෙන්න එපා. කාමයන් ගැන හිත ආස්වාදයෙන් ඇලිලා හිතන්න එපා. එතකොට හිත කෙලසෙනවා. බැඳිලා යනවා. යලි දුකටපත් වෙනවා. කියලා පෙන්නනවා. ඒතර අන්නේක පෙන්නුන් නොගත් ඒ පෙන්නුන දේ භාගතුන් වහන්සේ පෙන්වන දේ පිළි නොගත්තොත් ඒක වරදක්. ඒ ධර්මයේ දන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් පෙන්නපු ධර්මයේ දන්නේ නැහැ. ඒ බඳු දෙයක් අහලා නැහැ. බුදු කෙනෙක් පහළ වෙලත් නැහැ. ධර්මයක් අහලත් දන්නෙත් නැහැ. එහෙනම් කාමයන් ගැන හිත ඉඳීමේ වරද මොකද්ද? ඒක ස්වභාවයක්. ඒ ස්වභාවයට ගොදුරු නම් පස්සේ දුකටපත් වෙනවා. ඒක වළක්වන්න ක්‍රමයකුත් නැහැ. නේද? කරන්න දෙයක් නැහැ. ඒතර අසරණයි නේද? කරගන්න දෙයක් නැහැ. සැඩ පහරේ ගහගෙන යනවා. කරන්න දෙයක් නැහැ. නමුත් බලන්න මේ කිසි උපකාරයක් නැති, කරන්න දෙයක් නැති තැනකදී බුදු කෙනෙක් පහළ වෙලා අපට කියලා දෙනවා මේ ලෝකේ පෙනෙන කියන දේ ආස්වාදයට අනුව කල්පනා කරපුවාම හිත කෙලසෙනවා. ඒක කරන්න එපා. ඒ සිතුවිලි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඒවා හිත ඉන්න එපා. හිත කෙලසෙනවා. ඔබට හිතන්න ඕන නම් මෙන්න මේ ටික හිතන්න. දුක්ඛාරි සත්‍ය ගැන හිතන්න. සමුදයාරි සත්‍ය ගැන හිතන්න. නිරෝධාරි සත්‍ය ගැන හිතන්න. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ගැන හිතන්න. අන්නේ ආරි සත්‍ය හතර ගැන හිතනකොට ඔබගේ ජීවිතය අර්ථවත් දෙයක් බවට පත් වෙනවා. ඒක පිරිසුදු ජීවිතේට උපකාර වෙනවා, මූලික වෙනවා. ඒතර ඔබට ආදීනව තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ ඔබේ සිත අනවබෝධයෙන් යුක්තව කල්පනා කිරීම නිසා හටගත් ඇල්ම දුර වෙලා යන්න එක හේතු වෙනවා. අකුසලෙන් නිදහස් වෙන්න හේතු වෙනවා. හිතේ සංසිඳීමට එක හේතු වෙනවා. ඔබට මේ සිත අවබෝධ කරගන්න, ජීවිතය අවබෝධ කරගන්න, ලෝක අවබෝධ කරගන්න විශිෂ්ට ඥානෙ පිරිසුදු සිතේ උපදිනවා. ඔබට ආර්ය සත්‍ය අවබෝධය ඇති කරන්න උදව් වෙනවා. නිවනට පැමිණෙන්න උදව් වෙනවා. ඒ නිසා ආර්ය සත්‍ය ගැන හිතන්න. කාමයන් ගැන හිත ඉන්න එපා කියන්නේ. බලන්න ධර්මය මේ විදිහට කියද්දී, තේරෙන භාෂාවෙන් කියද්දී ඒක තේරෙන්නේ කියලා මේ භාෂා ශාස්ත්‍ර ගොඩාක් දන්න පරතරට භාෂාවන් දන්න උපාදි පිට උපාදි පොත්පත් කියවලා තිය අහසුසට පොතපත කියවපු ඊතරම් භාෂා ඥානයක් තියෙන අය පවා මේ පිරිසිදු භාෂාවෙන් වයස 7 ළමයටත් තේරුම් ගන්න පුළුවන් නිතර භාවිත වෙන වචන, නිතර භාවිත වෙන වචනයෙන් කියා දෙද්දී ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා කියන එක මොන වගේද? පෙනෙන S2 අතින් වහගෙන පේන්නේ නැහැ කියන වගේ කිව්ව එකයි. තමාගේ S2 තමන්ම වහගන්න අතින් පේන්නේ නැණි කියන්න වගේ වැඩක්. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊටාම පිරිසිදු ධර්මයේ කියද්දී ඒක තේරෙන්නේ නැහැ කියන අදහසට එන්න එපා ඔබ කවදාවත්. බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට තේරෙන භාෂාවෙන් ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන් හා එකතු වීම දුකක් මේ විදිහට කියලා දෙනවා. නේද? ඒතර ඒ මුල් අවදීදී පැමිණි අය ඒ වචන මාත්‍රෙන් අවබෝධ කරගන්නවා. දැන් පස්වක භික්ෂුන් වහන්සේලා ඊළඟට ජටිල පිරිස ඊළඟට ඒ මුලින් ආපු සියලු දෙනා වගේ නේද? ඊළඟට යසකුල පුත්‍ර, එයාගේ යාළුවන්,
ඊළඟට උපතිස්ස කෝලිත එයාගේ යාළුවන් ඒ ධර්මයෙන් අවබෝධ කළා. ටික කලකින් අවබෝධ කළා. මොකද තේරෙන භාෂාවෙන් පංචපාස්කන්ධය කියලා දෙනවා. ඒතර එයා සතුරු සිතින් ඉතා සුළු කලකින් අවබෝධ කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. මේ විදිහට කාලේ ගත වෙද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දීම ප්‍රඥාවේ පිරිහීම පටන් ගත්තා නේද? ඊට පස්සේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යෑම දුකයි කියද්දී නොතේරුණායි හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මහණෙනි වයසට යෑම කියන්නේ මෙන්න මේකට. කෙස් පැහෙන එක, දත් දිරලා කැඩෙන එක, සම රැලි ගැහිලා යන එක, ඊළඟට මේ විරූප වෙලා යන එක, මරණාසන්න වෙනවා, ආයුෂ ගෙවිලා යනවා, ඉන්ද්‍රියන් මෝරලා යනවා. මෙන්න මේකට කියන්නේ වයසට යනවා කියලා. මේක දුකටයි, දුක් සහිතයි කියලා දෙනවා. එහෙම කිව්ව ගමන් එයාට තේරෙනවා. ඇයි? ඊටාම තේරෙන එදිනෙදා පාවිච්චි කරන වචන අපේ ජීවිතයේ තුල තියෙන දේ පෙන්වනකොට ඒ අවංක ගුණගරුක මිනිසුන්ට තේරුණා. අවබෝධ කළා, අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ විදිහට යද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙම තවදුරටත් ඒ ප්‍රඥාව පිරිහීම තිබුණා. එතකොට ඔය මට්ටම තේරුම් නැති කට්ටියත් ආවා. ඔය මට්ටමට කියද්දි තේරුම් නැති කට්ටිය ආවා. ඒ අයට වයසට යෑම දුකයි කියවම තේරුණෙත් නැහැ. වයසට යනවා කියන්නේ කෙස් පැහෙන එක, දත් දිරන එක, හැම රැලි ගැහින එක මේ විදිහට කිව්වම තේරුණෙත් නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි ඔබ බලන්න මේ දිරපු මිනිස්සු ඔබට පෙනේ. වයසට ගියපු මිනිස්සු ඔබට පේනවා. බලන්න ඒගොල්ලන්ගේ කෙස් කළු කෙස් නැහැ. හොඳටම දුරු වර්ණ වෙලා. ඇඟේ හයිය අයින් වෙලා, කොද ගැහිලා, කෙඳිරි ගෑවෙනවා, අතපය වෙවුලනවා, හැම රැලි ගැහිලා, දත් දිරලා කැඩිලා. මහණෙනි ඕක වයසට යෑම. ඕක දුක් සහිතයි. බලන්න කලින් තිබුණ යෞවන බව නැහැ. ඒක යලි ලබන්න බෑ. ඒක හරි දුකක්. මහණෙනි ඒක ඔබට වෙනවා. ඔබ හිතන්න මේ මිනිසයා දිරලා මමත් දිරන ස්වභාවයෙන් යුක්තයි. මම දිරලා මම ඒකෙන් නිදහස් වෙලා නැහැ කියලා මහණෙනි හිතන්න. ඒතර ඔබේ සිතේ කිලිටක් තියෙනවා. මේ ලෝකේ බැබලීමට අහුවෙලා, මේ බාහිර අලංකාරයට අහුවෙලා, කාමයන්ට අහුවෙච්ච මේ එහෙම නැත්නම් යෞවන බවට මුලා වෙච්ච බවක් හිතේ තියෙනවා. අන්න ඒක නැති වෙලා යයි. එමෙම හිතන්න කියනවා. එතකොට ඒ ගුණගරුක අවංක මිනිස්සු එහෙම හිතුවා. අවබෝධය ඇති වුණා. ඔහොම කාලයක් යද්දී තවදුරටත් ওই විදිහට තේරුම් ගන්න බැරි මිනිස්සුත් හිටියා. ওই විදිහට තේරුම් ගන්න බැරි වෙච්ච කට්ටිය එකල ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ආයතත් ওই කරුණ තවදුරටත් කියලා දුන්නා. ඉපදීම දුකක්, වයසට යෑම දුකක්. ওই විදිහට කියමින් මහණෙනි ඉපදීම කියන්නේ මේ කෙස් පැයින එක, දත් දිරන එක, සම රැලි ගැහින එක මේ විදිහට පෙන්නනවා. ඊළඟට කියන මහණෙනි බලන්න වයසට ගිය කට්ටිය මුණ ගැහෙනවා. ඒ අය ගැන හිතන්න. එතකොට ඔබට තේරෙනවා. ඔබට සිත පිරිසිදු කරගන්න පුළුවන්. එතකොට ඔබට ආර්ය සත්‍ය අවබෝධය ඒකාන්තයෙන් ඇති වෙනවා කියලා තවදුරටත් ධර්මයේ කියලා දුන්නා. ඒතර ඒ විදිහට තේරුම් නොගන්න බැරි මේ මත් වෙච්ච අය හිටියා. භාගතුන් අපට මේ ලේසියෙන් ධර්මයේ කියනවා. ලේසි මේක ලේසි වැඩි කියලා අද කාලේ කට්ටිය කියන්නේ. අදත් කියනවා ලේසි මේ කියන ඒවා සරලයි කියලා. ඒ වගේ කට්ටිය එකලත් හිටියා. ඒතර භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි මමත් ඔය විදිහටම තමයි කළේ. මං පංචපාස්කන්ධය අවබෝධ කළා තමයි. නමුත් මම පටන්ගෙන කළේ මේ විදිහටමයි. මම රජමාලිගාවේ ඉන්න කාලේ වයසට යන මිනිස්සු දැක්කා. එතකොට මම දැක්කා ඒක දුකක් කියලා. මං දැක්කා මට තේරුණා ඒ අයගේ යෞවන බව නැති වෙලා දුකටපත් වෙලා මට තේරුණා ඒකාන්තයෙන් මේක දුකක්. මහණෙනි එතකොට මට තේරුණා මමත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි. මගේ යෞවන බව නැති වෙනවා. මහණෙනි මම වයසට යන ස්වභාවයෙන් ඉඳමින් ඒ වයසට යන කට්ටිය දැකලා මං පිළිකුල් කළේ නෑ. මට තේරුණා මමත් වයසට යනවා. ඒ නිසා මට ඒ ගැන පිළිකුලක් ඇති වුණේ නෑ. මහණෙනි මම දිගටම කල්පනා කළා, දිගින් දිගටම කල්පනා කළා. මං බහුල වශයෙන් කල්පනා කළා. මහණෙනි මොකද්ද මම කල්පනා කළේ? මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා මම දිගින් දිගට බහුල වශයෙන් මහණෙනි මම කල්පනා කළා. මහණෙනි මම මේ කල්පනා කළේ රජමාලිගාවේ සිටිද්දී.
රාජ භෝජන වළඳමින් සිටිද්දී, රාජ කුමාරයෙක් විදිහට සිටිද්දී, රාජ ආභරණ පළඳමින් සිටිද්දී, රාජ සලුපිලි පළඳමින් සිටිද්දී, රජුගේ ඒ අප්‍රමාණ සැප සම්පත් විඳිමින් සිටින රාජ කුමාරයෙක්ව සිටිද්දීම ඒ යෞවන බව වයසට යෑමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මගේ ශරීරයේ දිරලා ජරාවටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මහණෙනි මම අවබෝධ කළා. මම මාලිගාව සිටිද්දි කලේ මමත් ඔහොමමයි කලේ. මම අනෙකක් කරලා ඔබට අනෙකක් කියනවා නෙමෙයි මහණෙනි. මම කළ විදිහමයි ඔබටත් මම කියන්නේ. ඒ නිසා බය නැතුව කරන්න. ওই විදිහට පුරුදු කළා තමයි මම පංචපාස්කන්ධය අවබෝධ කළේ. ඕම කරගෙන ගිහින් තමයි මම පංචපාදනස්කන්ධයේ අවබෝධයෙන් ඒ පංචපාස්කන්ධය කියන දුක මම ප්‍රහාණය කරගත්තේ. ඒ නිදහස් වෙන්නේ මේ විදිහටම තමයි. ඔබට මං 아무තු දෙයක් කියන්නේ නැහැ. මං අනුභව කළ දෙයමයි ඔබට දෙන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාන් වහන්සේ වෙන දෙයක් කළා අපට වෙන දෙයක් කියනවා කියලා. නෑ. බුදුරජාන් වහන්සේගේ ගුණයක් තියෙනවනේ. කළ දේම කියන්නේ කියලා. කියන දේ ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරන දේ කියනවා. තමන් වහන්සේ කළ දේම ප්‍රකාශ කරනවා. එතකොට බලන්න මේ විදිහට කියද්දී ඒ ගුණගරුක මිනිසුන් ඊටාම ගුණගරුක හිතෙන් බුදුරජාන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ භක්ති ආදරෙන් ඒ ධර්මය පුරුදු කළා. අත්නොහැර පුරුදු කළා. බලන්න අම්මා කෙනෙක් අපට යමක් කන්න බොන්න දෙද්දී අපට හිතුනොත් අම්මා රස දේ කාලා අපට නීරස දේ දෙනවා කියලා. ඒ කෑම අපි කන්නේ නැහැ නේද? විසි කරනවානේ. නේද? ඒතර අම්මා කිව්වොත් එහෙම නෑ මම කන දෙයමයි ඕගොල්ලන්ට දෙන්නේ. මන් නිකන් ඕගොල්ලෝ හිතනවාද මං බත් කාලා ඕගොල්ලන්ට පාන් ලෙල්ලක් දෙනවා කියලා? එහෙම නැත්තම් මම ව්‍යංජනයක පාන් කාලා ඔබට නිකන් පාන් දෙනවා කියලා මං හිතනවාද කියලා අම්මා අහලා දැන් ළමයින්ට හිතෙන්න පුළුවන් නේ. ළමයින්ට හිතෙන්න පුළුවන් අම්මලා බත් කාලා අපිට පාන් දෙනවා. අම්මලා ව්‍යංජනයක පාන් කාලා අපට නිකන් පාන් දෙනවා. මම කන්නේ මට එපා කියලා විසි කරන ළමයි ඉන්නවනේ. එතකොට අම්මා කිව්වොත් නෑ අනේ පුතේ මම කන දෙයමයි උඹට දෙන්නේ. කවදාවත් මං හොඳ දෙයක් කාලා උඹට නීරස දෙයක් දීලා නෑ. මම කන දෙයමයි උඹට දෙන්නේ කියලා ඒ දේ පෙන්නුවොත් ඒ ළමයාට අම්මා කෙරේ කවදාවත් කිලිටි නොවෙන හීන නොවෙන වැඩි පූර්ණත්වයටපත් වෙන භක්ති ආදරයක් සෙනෙහසක් ආදරයක් ඇති වෙනවනේ. එයාට අම්මා පාන් වෙනුට පස් දුන්නත් කනවනේ. බලන්න ගුණගරුක මිනිසයා නොපිරිහෙන කෙනෙක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරු ධර්මය බුදු කෙනෙකුට පමණක් අවබෝධ වෙන බුදු කෙනෙකුට හැරු වෙන කිසි කෙනෙකුට අවබෝධ නොවන බුදු කෙනෙකුට පමණක් හිමි වචන වලින් ප්‍රකාශ වන කිසිවෙකුට ඒ වචන හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ විග්‍රහ නොකරන කවුද අවබෝධ කරන්නේ පංචමස්කන්ධය? මොකද මේ වචන බුදු කෙනෙකුගේ වචන. මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත කිසිවෙකුත් ඒ වචන දන්නේ නැහැ. අපි මේ දැන් ලොකුවට උජාරුවට අපේ වගේ කිව්වට අපේද මේ වචන? අපේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේවා අපේ භාෂාවෙන් කියලා දෙනකොට මේවා තේරෙන්නේ සරලයි කියලා කියනකොට අපි ගුණයෙන් හීනයි නේද? අපි ගුණයෙන් දුර්වලයි නේද? ඒ නිසා ඒ බඳු ගැඹුරු ධර්මය අපේ විවහාර භාෂාවෙන් කියලා දෙද්දී අපට තේරෙන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ තව තවත් ඒවා බෙද විග්‍රහ කරද්දී අපට තේරෙන්න ඕන. බැරි තැන බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම කළෙත් මෙහෙමයි. මං අමුතු එකක් කළා ඔබට අමුතු එකක් කියන්නේ නැහැ. මම කළ විදියමයි ඔබට කියන්නේ කියලා කියනකොට එය අහන ගුණගරුක මිනිසයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොතරම් ගෞරවයක් ඔහු තුළ ඇති වෙයිද? බලන ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව උපදිනවා කියලා මම කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ගුණවතා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණවත් සිත
ශ්‍රද්ධාවටපත් වූ සිත ඉපදෙනවා. ගුණයක් නැති හීන මිනිසයාට කොච්චර කිව්වත් ගුණයක් ඉපදෙන්නේ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ අර මේ පෙර ජීවිතයේදී ගුත්තිල පඬිතුමන් විදිහට ඉඳද්දී ඌ සිදුවීම් ගැන සිහි කරන්නේ. ගුණයක් නැති හීන කෙනා අඟුරු කෑල්ලක් වගේ. අඟුරු කිරි වලින් හේදුවාට සුදු වෙන්නේ නැහැ කියනවනේ. ඒ වගේ ගුණයක් නැති මිනිසයාට බුදු කෙනෙක් කොච්චර විග්‍රහ කර කර පෙන්නුවත් මමත් කලේ මේ විදියටයි ඔබ බය නැතුව කරන්න කියලා එච්චර කියද්දී තේරෙන්නේ කියලා කියන්න තරම් ගුණය දුර්වලයි. ඉතින් එහෙම මේ දහම් සාගරයකින් ඔහු සේදුවත් දහම් සාගරයක ඔහු බැස්සුවත් ඔහු පිරිසිදු වෙන්නේ නැහැ. අඟුරු කැට වගේ අඟුරු කැට සුදු වෙන්නේ නැහැ කිරි වලින් හේදුවාට. ආන් ඒ වගේ ගුණේ නැති මිනිසයාට ධර්මයේ කොච්චර විස්තර කරත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඉතින් අපි එහෙම ඒ වගේ අධම අය බවට පත් නොවිය යුතුයි. ඒ වගේ දුර්වල මිනිසුන් බවට පත් නොවිය යුතුයි. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප නොකළ යුතුයි. බුදුරජාන් වහන්සේගේ අවබෝධය අපට තේරුම් ගන්න පුළුවන් විදිහට කියා දෙද්දීත් ඒ ප්‍රතික්ෂේප කළොත් ඒක අපට කරගන්න විශාල අනතුරක්. එහි විපාක අපට අතිශයින් හානි පැමිණෙන විපාක වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප කෙරේ ඊතා කරුණාවෙන් පෙන්වන මේ ආර්ය සත්‍යය හොඳින් තේරුම් ගන්න. හොඳින් තේරුම් අරගෙන අපේ භාෂාවෙන්ම කියනකොට ඒ භාෂාවට අනුව අපි හිතුවොත් ආර්ය සත්‍ය ගැන තේරුම් ගත්තොත් හිතන්න පුරුදුනොත් කතා කළොත් අපේ සිත කිලිටි වෙන එකෙන් වළකිනවා. සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු සිතෙන් යුක්තව අපට ඒ ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති කරගන්න පුළුවන්. ආර්ය සත්‍ය පිළි අරගෙන ආර්ය සත්‍යම සිහි කිරීමෙන් සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු සිතෙන් ඒ ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානයම ඉපදිනවා. එතකොට අප ධර්මාබෝධයෙන් බැහැර වෙන්නේ නැහැ කිසිම කලක. අපේ සිත අයහපතට නැමෙන්නේ නැහැ. ඒ අවබෝධය අපේ සිත මුළුමනින් එහෙම නැත්නම් පරිපූර්ණ වශයෙන් පාරිශුද්ධ සිතක් බවට පත් වෙන්න මූලික වෙනවා, හේතු වෙනවා. ඒ නිසා ඊළඟට ඒ ආර්ය සත්‍ය ගැන හොඳින් තේරුම් අරගෙන ආර්ය සත්‍ය පිළි අරගෙන අපේ ජීවිතයට ගලපා බලද්ද ඒ බලන කෙනා තුළ සිත අපිරිසිදු වෙන හැම දෙයක්ම අයින් වෙලා යනවා. හැම අකුසලයක්ම අයින් වෙලා යනවා. ඉතින් ඒක අපට ලැබෙන ලොකු වාසනාවක්, ලොකු යහපතක්. මොකද අපට කරන්න දුෂ්කර දේ දුෂ්කරතාවකින් තොරව කරන්න පුළුවන් මේ බුද්ධ වචනේ පිළිගැනීමෙන්. බුද්ධ වචනේ නොපිළගන්නා තාක් මේ දුෂ්කරකම් එකක්වත් නැති වෙන්නේ. ඒත් බලන්න ආර්ය සත්‍ය පිළිගන්න කෙනා නිකම්ම නෙවෙයි පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අපමණ ගෞරව ආදරෙන්. ඒතර ආර්ය සත්‍ය පිළිගැනීමෙන් ශ්‍රද්ධාව, භාගතුන් වහන්සේ කෙරෙහි ගෞරවය, ඒ කියන්නේ ශාස්ත්‍රීය ගෞරවය ඒව ඉපදිලා. ඒතර ශාස්ත්‍රීය ගෞරවයෙන් යුක්තව ඉඳද්දී ධර්මයේ කෙරෙහි ගෞරවය තියෙනවා. ධර්මයේ කෙරෙහි ගෞරවය තියෙනකොට ශ්‍රාවකයන් කෙරෙහි ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි ගෞරවය තියෙනවා. ඉතින් ਉਹ කවදාවත් පරිහානියටපත් වෙන්නේ නැහැ, පිළිෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ශාස්ත්‍රීය ගෞරවයෙන් යුක්තව, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් යුක්තව ඉන්න කෙනා තුළ සිත අයහපත් වෙන්නේ නැහැ. මොකද නරක දේ හිතන්න බෑ ඔහුට. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක හිතන්න ඔහුට බැරි වෙනවා. බය හිතෙනවා, ලැජ්ජාවක් හිතෙනවා. මම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. බුදුරජාන් වහන්සේ අපමණ සෙනෙහසින් අපට ධර්මයේ කිව්වේ. අපමණ ආදරයෙන් ඊටාම හිතානුකම්පීව අපට කරුණු කියලා තියෙන අපට තේරුම් ගන්න පුළුවන් විදිහට ඊටාම ගැඹුරු ධර්මයේ කියලා දීලා තියෙනවා. ඒතර ඒ භාගතුන් වහන්සේගේ කෙරෙහි ගෞරව ආදරෙන් ඉගෙනාට කාම විතරක හිතන්න හිත දෙන්නේ. බැහැර කරන්න හිතෙනවා. ලැජ්ජා හිතෙනවා. බය හිතෙනවා. ව්‍යාපාද විතරක හිතන්න හිතෙන්නේ නැහැ. බලන්න ශාස්ත්‍රීය ගෞරවයත් එක්ක නරක හිතවිලි වලට ඉඩක් නැති වෙනවා හිතේ. ධම්ම ගෞරවයත් එක්ක නරක හිතවිලි වලට ඉඩ නැහැ හිතේ. සංඝ ගෞරවයත් එක්ක තිසරණේ කිරී ගෞරව ආදරයත් එක්ක ඒ පාපී අකුසල විතරක හිතෙන් බැහැර වීම පිණිස උමනා ලැජ්ජා බය හට ගන්නවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්නනවානේ මේ අරගල ඇති කරන වාද ભેද ඇති වෙන රණ්ඩු සරුවල් කරන වචන තියෙනවා, කතා තියෙනවා. අන්නේ කතා ඇති කරගන්න එපා කියලා කියනවානේ.
එතකොට සාමාන්‍ය විවහාර ලෝකයේ විවහාර විෂය තුල ඉන්න අයත් ඒවා තියෙනවා. අපි හිතමු ගණන් ශාස්ත්‍රය ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා කියලා. එතකොට හිතනවා මට තමයි චක්‍රේ පුළුවන් උඹලට බෑ කියලා හිතනවා. හරි? මට තමයි ගණන් හදන්න පුළුවන් වේගෙන් උඹලට බෑ කියලා හිතනවා. භාෂාව පුළුවන් කෙනා මට තමයි භාෂාව පුළුවන් ඔයගලන්ට බෑ කියලා හිතනවා. කවි කියන්න පුළුවන් කෙනා මට තමයි කවි කියන්න පුළුවන් ඔයගලට බෑ කියලා හිතෙනවා. මේෂෙන් වැඩ පුළුවන් කෙනා මට තමයි මේෂෙන් වැඩ පුළුවන් උඹලට බෑ කියලා හිතෙනවා. තින්ද ගන්න පුළුවන් කෙනා මට තමයි තින්ද ගන්න පුළුවන් උඹලට බෑ කියලා හිතෙනවා. වඩු බාසුන්නේ මටයි වඩු වැඩ පුළුවන් උඹලට බෑ කියලා හිතෙනවා. එතකොට හැමතැන මේ ඕගොල්ලන්ට නෙමෙයි පුළුවන් මටයි. පුළුවන් නම් කරලා පෙන්නන්නකෝ කියනවා. ඕගොල්ලෝ මෙතෙක් කර වැඩ ඔක්කොම වැරදුනානේ. ඕගොල්ලෝ ගෙවල් හදනවා කියලා හැදුවා බලන්න ගෙවල් දැන් කඩන් වැටිලා කියනවා. දැන් ඉතින් හදපල්ලකෝ කියනවා. බලන්න හැම විෂයකම මේක තියෙනවානේ. ඔය පුරුද්දම ධර්මයේ ඉගෙන වැරදි විදිහට ඉගෙන ගන්න කෙනාටත් හිටිනවා. භාෂාව වර්ධවා ඉගෙන ගත්ත කෙනා. කියන්නේ සාමාන්‍ය ලෝකයේ අර ගලන් යන ප්‍රවාහයේ ගහගෙන ගිය මිනිස්සු. වඩුවට ඉගෙන ගත්තත් එතන වාද කරගන්නවා රණ්ඩු කරගන්නවා මටයි පුළුවන් උඹට බෑ කියනවා. මම පුළුවන් නම් කරපල්ලා මෙතෙක් කරපුව වැරදුනා හරි ගියාද එකක්වත් කියලා අහනවා. උඹලා බැනුම් ඇහුවනේ මිනිස්සුන්ගෙන්. වැඩ කළා බැනුම් ඇහුවා දැන් හදාගනින්නකෝ කියනවා. මේ සිංහල කරත් එහෙමයි. දොස්තරලත් එහෙමයි. ඉංජිනේරුත් එහෙමයි. කුඹුරු කෙටුවත් එහෙමයි. කෙටුවා ගත්තනේ අස්වැන්න. බලපල්ලකෝ මම ගත්ත ඇටි. උඹලට කොහමද බලපල්ලා අපේ කුඹුරු පැහැෙනව හොඳට කියනවා. නේ? බලන්න හැම තැනකම මේ අරගල හට ගන්න වචන තියෙනවා නේද? විග්‍රහික කතා. ලෝකේ පුරා හැම විශේෂකම හැම තරාතිරමකම තියෙනවා. රජවරු අතරේ, සිටුවරු අතරේ, හිඟන්නු අතරේ, උගතුන් අතරේ හැමතැනකම තියෙනවා. ඒතරේ සාමාන්‍ය විෂය ඉගෙන ගන්න රටාවටම ධර්ම ඉගෙන ගන්න අය ඉන්නවා. ඒ අය අතරෙත් ඔක තියෙනවා. ඇයි ඒ ප්‍රවාහයනේ යන්නේ? ඒතර ඒගොල්ලෝ කියනවා මමයි ධර්ම විනය දන්නේ. ඔයගොල්ලෝ ධර්ම විනය දන්නේ නැහැ කියනවා. දන්නවනම් කියනකො. ඔයගොල්ලෝ මෙච්චර කලක් කරා දැන් භාවනා කරා කෝ කියනවා. අසාර්ථකයිනේ කරපු ඔක්කොම කියනවා. ඊළඟට මේ ඔයගොල්ලන්ට දැන් බැනුම් අහන්න තියෙනවා පේනවනේ. දැන් බයිනුම් අහනවා. දැන් අහපල්ලකෝ. ටිකටම බැනුම් අහනව නේද? දැන් ඉතින් කොහොම හරි ඔක හදාගන්න බලන්න. දැන් ඉතින් මිනිස්සුන්ගේ අමනාපේ නැති කරගන්න බැනුම් අහන්න එපා. දැන් නිවැරදි කරගන්න. දැන් ඕගොල්ලෝ නින්දා ලැබෙනව පේනවනේ. පුළුවන් නම් ගොඩ ගිහිල්ලා පෙන්නන්න. ඒ කතා තියෙනවනේ හැමතැනකම. ඒවට මොනවද? විග්‍රහික කතා කියලායි බුදුරජාණන් පෙන්නේ. ඕක හැම විෂයෙම තියෙනවා. වෛද්‍යරුන් අතර වේවා, ඉංජිනේරුන් අතර වේවා, චිත්‍ර ශිල්පීන් අතර, නළු නිළියෝ අතර, ගායකයෝ අතර, ගුරුවරු අතර, එහෙම නැත්නම් ගණන් ඉගෙන ගත්ත අය අතර, එහෙම නැත්නම් කුඹුරු වැඩ කරන අය අතර, වතු පිටි වැඩ කරන අය අතර, වඩු බාසුන්නලා, මේසෙන් බාසුන්නලා, චිත්‍රකාරෝ, හිඟන්නෝ ඔක්කොම අතර ඔක තියෙනවා. ඒ තමන්ගේ ශිල්පයෙන් තමන් මත් වෙලා. ඒ ඔක්කොම අන්තිමට එන්නේ මොකද්ද? තමා හුවා දැක්වීම, අනුන් හෙලා දැකීම කියන තැන තමයි තියෙන්නේ. එතන රණ්ඩු සරවල් තියෙනවා. ඒතර ධර්මයක් වර්ධවා තේරුම් ගත්ත කෙනා ඒ ක්‍රමයටම කරනවා. ඒතර භාගතුන් වහන්සේ පෙන්නනවා ඒ වචන එපා කතා කරන්න. ඒ වචන වලින් රණ්ඩු ඇති වෙනවා. අරගල ඇති වෙනවා. ભેද පින් ඇති වෙනවා. ඒ නිසා ඒවා අර්ථයක් නැති දේවල්. අර්ථය පිංස වෙන්නේ නැහැ. ඒවා භ්‍රමචාරී ජීවිතයට මූලික වෙන්නේ නැහැ. ඒ වයින් ධර්මාබෝධය පිණිස හිත පිරිසිදු වෙලා විශිෂ්ට ඥානය ඇති කරන්න ඒවා හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතා කරන්න එපා. කතා කරනවා මේ තමයි දුක කියලා දුක්ඛාරි සත්‍ය ගැන කතා කරන්න. දුක්ඛ සමුදයාරි සත්‍ය ගැන කතා කරන්න. දුක්ඛ නිරෝධාරි සත්‍ය ගැන කතා කරන්න. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය ගැන කතා කරන්න කියන්නේ. ඒ කතාව අර්ථ සහිතයි. භ්‍රමචාරී ජීවිතේ මූලික වෙනවා. විශිෂ්ට ඥානය ඇති කරගන්න ඒවා උදව් වෙනවා කියනවා. ඒ නිසා අරගල ඇති වෙන වචන කතා කරන්න එපා. ආරි සත්‍ය කතා කරන්න කියනවා. ඉතින් ඒ වගේ මේ සාමාන්‍ය ලෝක මිනිසයා ආස්වාදයෙන් කොට වෙච්ච කාම ලෝකේ ඉන්න කෙනා ආස්වාදයෙන් පිරුණු නොයිකුත් කතා තියෙනවා. රාජකීයත්වයේ රජවරු ගැන කතා වෙනවා. සොරුන් ගැන කතා වෙනවා. සතුටෙන් hina වෙවි කතා වෙනවා. ඊළඟට මේ මැටි ඇමතුරු ගැන කතා කරනවා. ඒ වගේ මේ නොයිකුත් දේවල් කතා වෙනවා. ඉතින් ඒ කතා අර්ථවත් නැහැ කියනවා. ස්ත්‍රීන් ගැන, පුරුෂීන් ගැන, නළු නිළියෝ ගැන, කෑම ගැන, බීම ಜಾති ගැන,
ඊළඟට මේ නගර ගැන, වීති ගැන, ගම් ගැන, නියම් ගම් ගැන, ජනපද ගැන ඊළඟට ලෝකේ හටගත්තේ මෙහෙමයි, සමුද්‍ර ගැන, පළාත් ගැන කතා වෙනවා. එහෙම කතා තියෙනවා. ඊළඟට පෙරේතයෝ ගැන, භූතයෝ ගැන, බය හිතෙන දේවල් කතා වෙනවා. නේද? ඒවා මේ ලෝකේ පුරා පැතිරලා තියෙන හැම ජන කොට්ටාසකම. ඉතින් භාගතුනස් කියනවා ඔය කතා කරන්න එපා. ඒක අර්ථ සහිත නැහැ. බ්‍රහ්මචාරී ජීවිතේ උදව් වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානය ඇති කරන්න උදව් වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයට උනා විශිෂ්ට ඥානය ඇති කරන්නේ ඔය කතාවෙන් කියනවා. ඒ නිසා ඒ කතා කරන්න එපා. ආර්ය සත්‍ය ගැන කතා කරන්න කියනවා. බලන්න ඒතර මෙබඳු ධර්ම අවවාද ධර්මානුශාසනා දේශ බලනකොට අපට පේනවා මේ ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය සියලු අකුසල් ප්‍රහාණය කරගන්නත් සියලු කුසල් උපදවා සම්පූර්ණත්වයටපත් කරගන්නත් හේතු වෙන මූලික වන ප්‍රධාන එකම ධර්මය බවට පත් වෙනවනේ නේද? එහෙනම් ඒ ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය සම්මාදිට්ඨිය විදිහට පෙන්වන්නෙත් ඒකයි. සම්මාදිට්ඨිය නේද සියලු කුසල් වලට මුල. සියලු අකුසල් ප්‍රහාණයටත් සියලු කුසල් උපදවා සම්පූර්ණ වෙන්නටත් උපකරණ ප්‍රධානම දේ නේද සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ සිට තමයි නිවන් මගෙහි අන් සියලු අංග ඉපදී වැඩි පරිපූර්ණත්වයටපත් වෙන්නේ. සම්මා දිට්ඨියෙන් තොර සම්මා සංකප්ප ඇති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියෙන් තොර සම්මා සංකප්ප සම්මා වාචා ඇති වෙන්නේත් නැහැ. සම්මා දිට්ඨියෙන් තොර සම්මා කම්මන්තය ඇති වෙන්නේත් නැහැ. සම්මා දිට්ඨියෙන් තොර සම්මා වායාම ඇති වෙන්නේත් නැහැ. සම්මා දිට්ඨියෙන් තොර සම්මා ආජීවය ඇති වෙන්නේත් නැහැ. සම්මා වායාම ඇති වෙන්නේත් නැහැ. ඒ සම්මා දිට්ඨියෙන් තොර සම්මා සංකප්ප සම්මා සතිය ඇති වෙන්නේත් නැහැ. සම්මා සමාධිය ඇති වෙන්නේත් නැහැ. ඒතර බලන්න සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස මොකද්ද උපකාර වෙන්නේ? ආරි සත්‍ය ගැන අවබෝධ ඥානයමයි. ආරි සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති කර ගැනීම පිණිස උපකාර වෙන දේ තමයි සිතේ පිරිසුදු භාවය. සිතේ පිරිසුදු භාවය ඇති කරන්න උපකාර වෙන්නේ මොකද්ද? ඒත් ආරි සත්‍ය පිළිගැනීම. ආරි සත්‍ය දරා ගැනීම. ඒ බුදුරජාණන්සේ අවබෝධය පිළිගැනීම. ඒ අවබෝධය පිළිගැනීමෙන්ම ඇතිවන්නා වූ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් ඒ ගැන ඒට අනුව කල්පනා කිරීම. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය මුල වෙලා තමයි සම්මාදිට්ඨිය නම් එහෙම නැත්නම් ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති වෙන්නේ. බලන්නතර මේ නිවන් මඟට පැමිණීම සහ නිවන් මඟ වඩා සම්පූර්ණ කිරීම මේ ගැන බුදුරජාන් වහන්සේ කොතරම් පිරුණු අවබෝධයෙන් යුක්තයිද? ඒ ගැන අපට කළ අවවාද ඒ ගැන අපට පෙන්වූ අනුශාසනාවන් කොතරම් අර්ථ සහිතයිද? කොතරම් පිරිසිදුයි නිවැරදිද කියලා තේරුම් ගන්න. ඒ නිසා අප ගැන නිවැරදි තක්සේරුවක සිට බුදුරජාන් වහන්සේගේ අවබෝධය අනුශාසනාව දරාගෙන ඊටාම ගුණගරුක ආය විදිහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ පිණිස උත්සාහ කළ යුතුයි. ඉතින් ඒ නිසා මේ පහුගිය දවස්වල අප කතා කළ ධර්මයන් භික්ෂුන්ට පමණක් නොවන බවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ සිව්වණක් පිරිසටම අදාළ බවත් අප තේරුම් ගන්න ඕන. අපි දන්නවා ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර ආකාරයක පිරිස සිටිනවා. ඒ හතර ආකාර පිරිස මේ ධර්මයේ තුල සිටියොත් ශ්‍රාවකත්වයේ තුල ඉන්න අයනේ ඒ පිරිස නේද? ඒ හතර ආකාරයේ පිරිසම ආර්ය සත්‍ය පිළිගැනීමෙන් තමයි ආර්ය සත්‍ය පිළිගැනීමෙන් තමයි ශ්‍රාවකත්වයට එන්නේ. ආර්ය සත්‍ය සිහි කිරීමෙන් තමයි ශ්‍රාවකත්වය සම්පූර්ණ කරගන්නේ. ඒ ආර්ය සත්‍ය මත පිහිටා ආර්ය සත්‍ය පිළි අරගෙන ආර්ය සත්‍ය මත පිහිටා ආර්ය සත්‍ය සිහි කිරීමෙන්ම ආර්ය සත්‍ය ජීවිතයට ගලපා බැලීමෙන්ම ශ්‍රාවකත්වය උපදවා සම්පූර්ණත්වයටපත් කරගන්නා අය එකිනෙකාට අනුග්‍රහශීලී. තනිව කාටත් ශාසන පිළිවෙත් සම්පූර්ණ කරගන්න බෑ. ඒතර ආර්ය සත්‍ය තේරුම්ගත් ආර්ය සත්‍ය මත පිහිටා ජීවිතයේ අවබෝධය සම්පූර්ණ කරගන්න උත්සාහ කරන අය භික්ෂු භික්ෂුණීන් වශයෙන් උත්සාහ කරද්දී ඒ අයට අනුග්‍රහ කරන්නේ ආර්ය සත්‍ය මත පිහිටා ජීවිත අවබෝධයට කටයුතු කරන උපාසක උපාසිකාවන්මයි. ඒ උපාසක උපාසිකාවන්ට අනුග්‍රහ කරන්නේ භික්ෂු භික්ෂුණී ඒ පිරිසමයි. ඒතර ඒ දෙපිරිසේ අනුග්‍රහය කුමක්ද කියලා දන්නවා. ඒ දෙපිරිසේ අනුග්‍රහයේ සීමාව ප්‍රමාණය එහි වටිනාකම දන්නවා. ඒ අනුග්‍රහයේ අර්ථය දන්නවා. ඒ දෙපිරිසෙහිම අනුග්‍රහය කුමක්ද?
භික්ෂු භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන් සිව්පසෙන් අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහයේ අර්ථය කුමක් පිණිස පවතින්නේ? රාග දේශ මොහ ඡය වීම පිණිසයි ඒ අනුග්‍රහය උපකාර වේ යුත්තේ. ඒතර උපාසක උපාසිකාවන්ගේ අනුග්‍රහය තුල රාග දේශ මොහ වැඩි වෙනවා නම් ඒ අනුග්‍රහයේ සීමාව ඔවුන් අඳුරගෙන නැහැ. එහෙනම් උපාසක උපාසිකාවන් Tamanගේ අන් අයගේ රාග දේශ මොහ ප්‍රහාණය පිණිස අනුග්‍රහශීලී වෙන්න ඕන. භික්ෂු භික්ෂුණී උපාසකයාට අනුග්‍රහ කරන්න ඕන. ඒ අනුග්‍රහයත් කුමන අර්ථයක් පිණිසද? රාග දේශ මොහ ඡය වීම පිණිසයි. ඒතර භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් අනුග්‍රහ කරද්දී තමන්ගේත් අනුන්ගේත් රාග දේශ මොහ වැඩෙනවා නම් තීන රාගයේ නූපන් රාග දේශ මොහ ඉපදිලා තීන රාග දේශ මොහ වැඩෙනවා නම් ඒ අනුග්‍රහයේ සීමාව අඳුරගෙන නැහැ. එහෙනම් ආරි සත්‍ය ගැන අවබෝධය ඇති කර ගැනීම පිණිස බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෝ සිව්වණක් පිරිසම බුද්ධ වචනේම පිළිඅරගෙන බුදුරජාන් වහන්සේගේ වචනේම අනුගමනය කරමින් බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය බුදුරජාන් වහන්සේ පෙන්වූ අර්ථය පිණිස උත්සාහ කළ යුතු මේ ධර්මයෙන්. අර්ථය තමයි රාග දේශ මොහ දුරු කර ගැනීම, ක්ෂය කර ගැනීම. ඒ සඳහා එකිනෙකා කෙරෙහි අනුග්‍රහශීලී වෙන්න ඕන. අනුග්‍රහයේ සීමාව දැනගෙන. එතකොට උපාසක උපාසිකාවන් සිව්පසෙන් අනුග්‍රහ කළ යුතුයි. ඒ සිව්පසෙන් අනුග්‍රහ කරන උපාසක උපාසිකාවන්ට භික්ෂු භික්ෂුණීන් ධර්මයෙන් අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහ දෙක දෙපිරිසෙහිම රාග දේශ මොහ ඡය වීම පිණිස පමණක් සීමා විය යුතුයි. රාග දේශ මොහ නූපන් රාග දේශ මොහ උපදිනවා නම් ඉපදූ රාග දේශ මොහ වැඩෙනවා නම් අනුග්‍රහයේ සීමාව ඉක්මවා ගිහිල්ලා කියලා තේරුම් ගත යුතුයි. අනුග්‍රහය දොස් සහිතයි කියලා තේරුම් ගත යුතුයි. ඒතර අපි මේ සීමාවට එන්න ඕන. ඒතර අපි කාටවත් වරදින්නේ නැහැ. එහෙම නැත්නම් මේ දෙපිරිසම වරද්ද ගන්නවා. එයින් ශාසනය අතුරුදහන් වෙලා යනවා. ඒ ශාසනය අතුරුදහන් වෙන්නේ යම් කලක අර්ථය ඉපදෙන්නේ නැත්නම් ශාසනය අතුරුදහන්. අර්ථය ඉපදෙන්නේ නැති ධර්මයේ භාවිත නොකිරීමෙන්. අර්ථය ඉපදෙන්නේ නැත්නම් ධර්මයේ භාවිත කරන්නේ නැහැ. ධර්මයේ භාවිත නොකිරීමෙන් ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. බීජය පැලවෙන්නේ නැත්නම් ගහක් හැදෙන්නේ නැහැ. ගහ හැදීම පිණිස පරිසරේ නැත්නම් බීජය අතුරුදහන් වී යනවා. ඒ වගේ අර්ථය යම් කලක අතුරුදහන් වෙද්ද අර්ථයට හේතු වෙන ධර්මය භාවිතේ නොකරන හේයින්මයි. ධර්මයේ භාවිත නොකිරීම නිසා අර්ථය නැති වෙන්නාseම ධර්මය අතුරුදහන් වී යනවා. ඒ ධර්මයේ අතුරුදහන් වී යාමට හේතු වෙන්නේ අර්ථය නොදැන කටයුතු කිරීමෙන්. ඒතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කොයි කවුරුත් අර්ථය දැනගෙන කටයුතු කළ යුතුයි. අර්ථය තමයි රාග දේශ මොහ ඡය වීම. අපේ කටයුත්තෙන් ඒ අර්ථයට නොවෙනවා නම් අපි ඉක්මනින් ඒ අර්ථය කරා පැමිණිය යුතුයි. ඒ නිසා ඒ අර්ථය කරා පැමිණෙන විදිය තමයි ආරි සත්‍ය ගැන තේරුම් ගැනීම. ආරි සත්‍ය තේරුම් ගැනීමෙන්ම අර්ථය කරා පැමිණෙන්න පුළුවන්. එහෙනම් ආරි සත්‍ය තමයි ධර්මය. ආරි සත්‍ය තේරුම් ගැනීමෙන් එහි අර්ථයට පැමිණෙනවා. අර්ථය මතුවීමෙන් ධර්මයේ කිසි කලක ලෝකෙන් අතුරුදහන් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? අර්ථයේ ඉපදෙන්නට යම් කලකද එහි නොබෝ කලකින් ධර්මයේ අතුරුදහන් වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා අප අර්ථයට නොපැමිණියොත් අප ධර්මයේ අතුරුදහන් වීම පිණිස හේතු වෙන පුද්ගලයෝ බවට පත් වෙනවා. අනුග්‍රහ කරන අය බවට පත් වෙනවා. ඒක අපටත් අන්නයටත් කරන වරදක් නිසා එහි විපාක ඊටාම දුක් සහිත විපාක අපට විඳින්න වෙනවා. ඒකට සමාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපට ලැබුණ ඊටාම අර්ථවත් දේ පරිහරණය නොකර නිසා, ඒක වැරදි විදිහට පරිහරණය කරන නිසා ලෝකෙට එහි අර්ථය නැති වෙනවා. අපේ අර්ථය ඉති කරගන්න නැති නිසා ඒ අර්ථවත් දෙහි උපදින ධර්මය අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වීමට අප වගකිව අය බවට පත් නොවිය යුතුයි. එහි වර්ධිකරෝ බවට පත් නොවිය යුතුයි. ඒ නිසා අප ධර්මය පුරුදු කරන්න ඕන. ධර්මයේ පුරුදු කළා අර්ථයට පැමිණෙන්න ඕන. මොකක්ද අර්ථය? රාග ද්වේෂ මොහ ඡය වීම.
රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, තණ්හාවේ ක්ෂය වීම, තණ්හක්ඛය, නිර්වාණය. ආන්ගේ අර්ථය ඇති කරගත්තොත් අපි ධර්මයේ සුරකීම අපාතින් සිදු වුණා. එතන ධර්මයේ සුරක්ෂිත කිරීම අපාතින් සිදු වුණා. ශාසනය සුරක්ෂිත කිරීම අපාතින් සිදු වුණා කියලා අපට පිළිගන්න, ලෝකයට පිළිගන්න පුළුවන්. අපි අර්ථය ඉටි කරගත්තේ නැත්නම් අපි ශාසනය සුරක්ෂිත කළා වෙන්නේ නැහැ. ශාසනය සුරක්ෂිත කරන්න නම් අපි අර්ථයට පැමිණිය යුතුමයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙතරම් හොඳින් ධර්මය විග්‍රහ කළ පෙන්වද්දී අපි ඒක තේරෙන්නේ නැහැ කියා හිටියොත් ඒක සුදුසු නැති බව දැන් තේරුම් ගන්න. ඉතින් අපි සෙත් පතනවා මේ සියලු දෙනාටම අර්ථය දැනගෙන, ධර්මයේ දැනගෙන, ඒ ධර්මයේ පිළිගනිමින් අර්ථයට පැමිණීම පිණිස සියලු දෙනාටම දුර්ලභ වූ වාසනාව උදා වේවා.